ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සැමට ආයුබෝවන් සුබ දවසක් අපේ වැඩසටහනට ඔබ පිළිගන්නවා අපි ජාතික පුවත්පත් තොරතුරු වෙනද වගේම අදත් ගෙනින්න සූදානම් අද ජූලි මාසයේ 22 වෙනිදා බදාදා තවත් හරියටම දවස් 14යි තියෙන්නේ මහමැතිවරණය සඳහා. ඉතින් මහමැතිවරණයත් ඒ වගේම කොරෝනා රෝගය වගේම තවත් තොරතුරු බොහොමයක් අදත් පුවත්පත්වල මුල් පිටු වලට ඇවිත් තියෙනවා සිංහල ඉංග්‍රීසි පුවත්පත් දෙවර්ගෙම වෙනද වගේම ඔබට මේ තොරතුරු කියන්න මාත් එක්ක එකතු වෙනවා දිනුෂ සුබ දවසක්. සුබ දවසක් ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට දවසේ පත්තර තොරතුරුත් එක්කයි ඔබ එකතු වෙන්නේ. පසුගිය දිනවල වැඩිදිනගේ අවධානයක් යොමු වෙච්ච කාරණාවක් බවට පත් වුණා නාකොටෙක් නිලධාරීන් කරනු ලද මද්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව. එහිම තවත් පරීක්ෂණවල ප්‍රතිඵල අද ප්‍රධාන ශීර්ෂ ගණනාවකට වෙන් වී තිබෙනවා ජාතික පුවත්පත්වල. අපේ අතරින් දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා. ප්‍රථමයෙන් මේ දිනමින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය නාකොටික් කුඩු ජාවාරමට STF ආරක්ෂාව දීලා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයට කියයි කියා දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන්ගේ මද්‍රව්‍ය ජාවාරමට අවියායුධ ආරක්ෂාව සපයමින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ලබා දී ඇති බවට කරුණු අනාවරණය වන බවත් ඉදිරියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කිරීමට ක්‍රියා කරන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මැජිස්ත්‍රාත් අධිකරණයේ කිව්වා. අපි වෙලාව බලලා ඒ තමයි දිනමින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය වෙන වුණු ආකාරයේ නාකොටික් කුඩු ජාවාරමට STF ආරක්ෂාව ලැබුණේ කොහොමද? මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහත්මයා තමයි අධිකරණයේ හමුවේ කරුණු වාර්තා කරන්නේ. අපි යනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීපේ ප්‍රධාන ශීර්ෂයක් වෙනුවේ ඒ හා සමානවමයි නාකොටික් කුඩු ජාවාරමුන්ට STF ආරක්ෂාව දීලා ළඟදීම ඔවුනුත් උසාවියට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් උසාවියට කරුණු දක්වයි කියලා ලංකාදීපයත් තොරතුරු වාර්තා කරනවා. දැන් අපි මේ සම්බන්ධයෙන් නතාලියා කලින් කිව්වේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ඒ වගේම කුඩුත් හාමුදුරුවන්ගේ කියලා තමයි දැන් කියන්න වෙන්නේ. මේ හැම එකටම හැම තැනින්ම ලැබිච්ච සහයෝගයත් එක්ක තමයි ඒ වගේම මේ පුවත්පත් තවතොරතුරු අනාවරණය කරනවා. ව්‍යාජාකාරී වැටලීම් කරලා තියෙනවා. ඒ කියන්නේ තමන් සතු තියෙන කුඩුම තව තැනකට කොහේ හරි අරන් ගිහිල්ලා ඒ ආකාරයේ වැටලීම් කරලා තියෙනවා. ඒවත් එක්ක සම්මාන අරන් තියෙනවා. තව මේ අය පුද පූජා පවත්වපු ආකාර පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා. අපි බලමු සිලෝන් ටුඩේ පුවත්පත මේ සම්බන්ධයෙන් කොහොමද අනාවරණය කරන්නේ තොරතුරු කියලා. ඔව් දිනේෂ් සිලෝන් ටුඩේ පුවත්පතේ අද මුල් පිටුවේ වාර්තා වෙනවා that Attorney General reveals in court some STF personnel worked closely with the PNB suspects. That the Colombo Chief Magistrate Lanka Jayaratna was told by the Deputy Solicitor General Dilip Peiris that few officers attached to the Special Task Force had worked together with the PNB officers on firearms protection and said that these officers on firearms protection will be produced in court soonly, that is shortly. ඒ වගේම Daily News පුවත්පතේ මීට සමගාමී ප්‍රවෘත්තියක් වාර්තා වෙන මේ අත්අඩංගුවට ගන්නා ලද නාකොටික්ස් සම්බන්ධ මේ නිලධාරීන් විසින් විශේෂයෙන්ම මේ බන්ධනාගාරවල සිටිය රැඳවියන්ට ඒ වගේම මේ අපි කියන සැටලයිට් ජංගම දුරකථන මේ වගේ අධිතාක්ෂණික උපකරණ ලබා දී තිබෙන බවටත් තොරතුරු වාර්තා වෙනවා කියලා. The PNB men gave sat phones to smugglers. Kottawa Loku, main drug buyer, phone bills paid from Dubai. That some of the arrested Narcotics Bureau officers had ventured into international seas and had given satellite phones to smugglers for which bills had been paid from Dubai. Dubai සිට තමයි මේ බිල් ගෙවන ලද බවට තොරතුරු වාර්තා වෙන්නේ. Then this was revealed during court proceedings into this case yesterday at the Daily News පුවත්පතේ වාර්තාවේ. අද පුවත්පතට අපි අවධානය යොමු කරනවා නාකොටික් මත්කුඩු ජාවාරම 2013 වසරේ සිටම සිදු වෙලා මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබා නොදුන්නොත් විමර්ශන කටයුතු යහපත් වීමට ඉඩකඩක්. නිලධාරීන් 13ක් අගෝස්තු 4 දක්වා රිමාන්ඩ්. නාකොටික් කාර්යාංශයෙන් හමු වූ ව්‍යාජ නෝට්ටු ගැන මහ බැංකු විමර්ශනයක්. නාකොටික් කාර්යාංශය තුළ තිබී ව්‍යාජ මුදල් නෝට්ටු සොයාගත්තේ නම් ඒවා සුළු කොට තැකිය නොහැකි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කරන ලද ප්‍රකාශයත් අද පුවත්පත උපුටා දක්වද්දී නාකොටික් දේශනීය වාර්තා කිරීමේ මාධ්‍යවේදීන්ව බෙල්ලෙන් අල්ලා එළියට දැමුවේ නිලධාරීන්ගේ අනන්‍යතාවය ආරක්ෂාවට බව කීවද නාකොටික් නිලධාරීන් වැටලීම් කිරීමට පෙර පූජා පවත්වා ඡායාරූප FB දාලා Facebook එකේ දාලා ඉවරලා තමයි වැටලීම් වලට ගිහින් තියෙන්නේ. හැබැයි මාධ්‍ය එයාගේ දේශන වාර්තා කරන්න ගියාම බෙල්ලෙන් අල්ලා එළියට දැම්මයි කියලත් පෞද්ගලික කාල සීමාව තුළ අපට මාධ්‍ය වාර්තා මගින් දැන කියා ගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි කතරගමට ගිහිල්ලා පූජා තියලා ඉවරලා තමයි මේ වැටලීම් කරලා තියෙන්නේ. ඒවා Facebook දාලා තියෙනවා. ඒවා තර්ජනයක් නෙවෙයි. එතකොට මවබිම් පුවත්පතට අපි අවධානය යොමු කරනවා. පෞද්ගලික
දිනවල දිගින් දිගටම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු වුණා. ඒ සම්බන්ධයෙන් තමන්ගේ පැත්තෙන් සාක්ෂි ලබා දීමට රිෂාඩ් බදියුද්දීන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට රහස් පොලිසිය එන්න කියලා තිබ්බා. හැබැයි ඡන්දය ඉවර වනතුරු ඔහුව රහස් පොලිසියට කැඳවන්න එපා, විමර්ශන සඳහා කැඳවන්න එපා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහත්මයා ලියුමක් යොමු කරා. හැබැයි ඒ ලිපිය ඉවත ගිය බව තමයි, කුණු කූඩේට ගිය බව තමයි මව්බිම තොරතුරු වාර්තා කරන්නේ. මැකෝගේ ලියුම කුණු කූඩේට රිෂාඩ් CIDට මව්බිම ප්‍රධාන ශීර්ෂයකින් තොරතුරු වාර්තා කරද්දී මේ සම්බන්ධයෙන් වන දිගු විස්තරය තිබෙනවා දිනමින පුවත්පතේ. රහස් පොලිසියේ පෙනී සිටින්නයි බදියුදීන්ට නියෝග. පාස්කු විරුද්ධ ප්‍රහාරයට අදාළව හිටපු කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ලබන 27 වෙනිදා පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ නියෝග කළේ කියලා දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරද්දී දිවයින වාර්තා කරනවා. දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙරත් විමර්ශන කොමිසමක් ක්‍රියාත්මක වුණා පහුගිය ආණ්ඩු පෙරවති කාල සීමාවේ. දැන් යලිත් කොමිසමක් ක්‍රියාත්මක වෙනවා. මේවා අවසන් වෙන්නේ කවද්ද, ජනතාවට මේ වගේ අවසන් ප්‍රතිඵලය ලැබෙන්නේ කවද්ද කියන එක පිළිබඳව අවධානයෙන් ඉන්නවා හැම කෙනෙක්ම. 31 වෙනිදාට පෙර පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ අවසන් කළ යුතුයි පොලිස් පති මැතිවරණ කොමිසමට උත්තර බඳී කියලා දිවයින තොරතුරු වාර්තා කරනවා. මේ රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයා හිටපු අමාත්‍යවරයා සාක්ෂි විමසන්න ගේන්න එපායි කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලියුමක් යොමු කරාම පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට කරුණු දක්වනවා. මේක 31 වෙනිදා වෙද්දී අවසන් වෙන්න අවශ්‍යයි. ඒ නිසා රිෂාඩ් බදියුද්දීන් හිටපු අමාත්‍යවරයාගේ පැමිණීම අනිවාර්යයි සාක්ෂි ලබා දීමට කියලා. Ceylon Today පුවත්පතේ අද ප්‍රධාන ප්‍රවෘත්තිය සම්බන්ධවයි that election commission's letter ignored. Badudin ordered to report to CID. Colombo Port Chief Magistrate yesterday ordered former Minister Rishad Badudin to provide a statement to the CID in connection with the Easter Sunday attacks. ඒ වගේම The Island පුවත්පතේ අද ප්‍රධාන ප්‍රවෘත්තිය මේ සම්බන්ධව මේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් ඒ වගේම මැතිවරණ කොමිසම විසින් මේ high profile investigation. It is a high profile investigation and interfering into that happens to be SLPP, that the Sri Lanka Podujana Peramana is faulting the Elections Commission for interfering with the CID on behalf of Rishad. The Island පුවත්පතේ විදිහට වාර්තා කරන විශේෂයෙන්ම මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් විරෝධය පළ කරන මේ විදිහට මැතිවරණ කොමිසම විසින් මේ සම්බන්ධව මීට ඉන්ටර්ෆියර් වෙන එක ගැන සම්බන්ධව විශේෂයෙන් මේ වගේ high profile investigation එකක් සිදු වෙමින් පවතින දායක ඒ සම්බන්ධව කටයුතු කිරීම ගැන ඒ විදිහේ ලියුමක් නිකුත් කිරීම සම්බන්ධව වුණ විරෝධය පළ කරන බව අද The Island පුවත්පත වාර්තා කරද්දී Daily Mirror පුවත්පතේ පාස්කු ප්‍රහාර සම්බන්ධව ජනාධිපති කොමිසම හමුවේ ඉදිරිපත් කරන තොරතුරු කිහිපයක් මතත් දැක්වෙනවා. that widow of the Katopitiya Church suicide bomber Sarah had fled to India, says the witness. ඉන්දියාවට ඇය පලා ගියා කියලා පසුගිය දාත් පුවත්පත්වල වාර්තා වුණා. ඒ වගේම Sarah had been hiding in 3 places at Kalawachikudi and Batticaloa before fleeing to India last September. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ඇය ඉන්දියාව බලා පලා යන තෙක් ස්ථාන 3ක සැඟවී සිටිය කියලා වාර්තා වෙනවා. A powerful person in Mena had given her a boat to escape the country. මන්නාරමේ සිට ඇයට ඉන්දියාවට පලා යන්නට බෝට්ටුවක් පවා ලබා දී තිබෙනවා. මන්නාරම් ප්‍රදේශයේ බලවත් පුද්ගලයෙක් කියලා තමයි අද තොරතුරු වාර්තා කරන්නේ Daily Mirror පුවත්පතේ. ඒ වගේම Sainda Mardu Ops tracker the tracer bullets fired by suspect, says the SSP, says it reveals they had special weapon training. Sainda Mardu දී ඒ සිදු ප්‍රහාරයේදී මේ tracer bullets පාවිච්චි කරලා තියෙනයි ප්‍රහාරය සඳහා දිනුෂ. ඒ වගේම මේන් අනාවරණය වෙනව උන්ට විශේෂ අවියායුධ පුහුණුවක් ලැබී තිබෙන බවටත් කියලා තොරතුරු වාර්තා වෙනවා. that we found the body of a man lying on the road. Security forces also recovered 980,000 rupees in cash. ඒ ස්ථානයේ තිබිලා රුපියල් ලක්ෂ 98ක මුදල් ප්‍රමාණයකුත් හමුණා කියලා වාර්තා කරනවා. මේ ජනාධිපති කොමිසම හමුවේ අදහස් දක්වන විවිධ නිලධාරීන් මේ කාලවකවානුව තුළ සේවයෙන් යුතුව සිටි විවිධ පොලිස් නිලධාරීන් දක්වන අදහස් වලින් තමයි අද Daily Mirror පුවත්පත මේ වාර්තාව ගෙනෙන්නේ. දිනමින පුවත්පතට අපි අවධානය යොමු කරනවා. සයින්ද මර්දු පිපිරීම් ගැන විමර්ශන කර පොලිස් ප්‍රධානීන්ට හේතුවක් නැතුව මාරුවීම් දීලා කොමිසම හමුවේ අනාවරණය වී කියලා දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අරුණ පුවත්පතට අපි මීළඟට අවධානය යොමු කරනවා. අරුණේ විමල් වීරවංශ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් අමාත්‍යතුමන් කරන ප්‍රකාශය රිෂාඩ් අල්ලන එක වළක්වන්න මහින්ද දේශප්‍රියට ඇති බලය කුමක්ද? ඇමති විමල් ප්‍රශ්න කරයි කියලා අයිරාංගී ඉදිරිසිංහයි කඩුවෙල සිට වාර්තා කරන්නේ. අරුණ පුවත්පතට රිෂාඩ් බදියුද්දීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට වළක්වන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ලිපි යැවීම ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියට ඇති බලය කුමක්ද? විමල් වීරවංශ ප්‍රශ්න කරයි කියලා අරුණ පුවත්පත අද තොරතුරු වාර්තා කරනවා. අපි යනවා දිනමින පුවත්පතට.
මේ ජනාධිපතිතුමන් කරන ප්‍රකාශය එළවලු ගොවීන්ගේ අනාගතය සුරක්ෂිත කරනවා ජනපති වලපනීදී කියයි කියා දිනමින තොරතුරු වාර්තා කරනවා. නුවන් කොඩිකාරය දිනමිනට තොරතුරු වාර්තා කරන්නේ එළවලු ගොවීන්ට සුරක්ෂිත අනාගතයක් උදාවන අයුරින් සියාස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවසීය. එළවලු පළතුරු සහ සෙසු භෝග දිවෙන පුරා බෙදා හැරීම ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂා වන අයුරින් සිදුවිය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේ කියලා දිනමින තොරතුරු වාර්තා කරද්දී දෙමළ සන්ධානයේ සහ සජිත්ගේ ප්‍රතිපත්ති අතර වෙනසක් නැහැ. අගමැති මහනුවරදී කියයි අග්‍රාමාත්‍යවරයා තෙල්දිණිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී තමයි මේ අදහස් පළ කරේ. මානව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පොත්ජන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා තමයි මේ රැළිය පැවැත්වුණේ. ජනතා හමුව දෙමළ ජාතික සන්ධානයේ රට බෙදෙන ප්‍රතිපත්ති සහ සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති අතර වෙනසක් නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. මෙරට පැරණිම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදූ සජිත් ප්‍රේමදාස මහතා රට බෙදීමට කිසිදු විටක පැකිලෙන්නේ නැති බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ කියලා දිනමින තොරතුරු වාර්තා කරද්දී අපි යනවා ඩේලි නිවුස් පුවත්පතට. ඩේලි නිවුස් පුවත්පතේ අද ප්‍රධාන ප්‍රවෘත්තිය වෙන්නේ අග්‍රාමාත්‍යතුමන් විසින් ලබා දුන් නියෝගයක් සම්බන්ධව මේ පසුගියදා වාර්තා වුණ තවත් දිවියෙක්ට ජීවිත අහිමිවීම ප්‍රවෘත්තියක්. මීට සමග මේ මාස කිහිපය තුරාවටම දිනුෂ වාර්තා වුණා මේ වගේ සිදුවීම් කිහිපයක්ම විශේෂයෙන්ම මධ්‍යම කඳුකර ප්‍රදේශයේ නුවරඑළිය හැටන් අල්ලතනිය පුස්සල්ලාව වැනි ප්‍රදේශවලදී අග්‍රාමාත්‍යතුමන් වනජීවී කාර්යාලයට විශේෂයෙන්ම වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්ට මේ සම්බන්ධ විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට නියෝග කර තිබෙනවා. that PM orders crack down on poaching and wildlife deaths. This is where Prime Minister Mahinda Rajapaksa yesterday ordered the Wildlife Department to conduct an immediate probe into these incidents of illegal poaching after several leopards were killed. And the Premier has directed the Wildlife Director General MGC Surya Bandar to conduct a prompt investigation onto these deaths reported from Pussalawa, Nallataniya, Hatton, Neluwa, Kilinochchi, Udawalawa National Park. මේ පසුගිය මාස කිහිපය තුළ සිදුවන සියලුම සිදුවීම් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන්නට කියලා අග්‍රාමාත්‍යතුමන් ඒ ලබා දුන් නියෝගය සම්බන්ධව ඩේලි නිවුස් වගේම සිංහල පුවත්පතත් වාර්තා කරනවා. දැන් සිංහල පුවත්පත අරුණ පුවත්පතේ වාර්තා කරන දැන් ඔබ සඳහන් කළ නතාලියා දිගින් දිගටම මේ දිව්‍යන් ඝාතනය වීම සිදු වුණා කියලා. පරීක්ෂණ කරද්දී දැනගන්න දේ තමයි කඳුකර කොටි ඝාතන පිටුපස වාචීකරන රහසක් තිරය අස්සේ චීන ජාතිකයිනුත් කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන වාජීකරණ ඖෂධ සකස් කිරීම සඳහා කඳුකර කොටි ඝාතනය කර ශරීර කොටස් චීන ජාතිකයින් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇත කියලා අරුණ වාර්තා කරද්දී ඔබ කියූ පුවතම අරුණ පුවත්පතත් වාර්තා කරනවා. සත්ත්ව දඩයම ගැන වහා පරීක්ෂණයකට අගමැති නියෝග. නීති විරෝධී ආකාරයට සිදුවන සතුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් වහම පරීක්ෂණ පවත්වන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් MGC සූරිය බණ්ඩාර මහතාට උපදෙස් ලබා දුන් බවයි අරුණ පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපි එම පුවතෙන් පස්සේ යනවා යලි ඩේලි නිවුස් පුවත්පතට. ඩේලි නිවුස් පුවත්පතේ දිනශ කලින් ඔබ සඳහන් කර ප්‍රවෘත්තිය ජනාධිපතිතුමන් ඊයේ දිනේ නුවරඑළිය වලපනේ පැවති රැස්වීමකදී දැක්වූ අදහස් that President ensures vegetable farmers a better price. That is where President Gotabaya Rajapaksa said that the farmers can get a better price for their vegetables in future where both the cultivators and the customers can be satisfied. අපි යමු අරුණ පුවත්පතට. ඊයේ දවසේ තොරතුරු වාර්තා කර තිබුණා මේ අපරාධ කල්ලි බන්ධනාගාරය තුළ රැඳී සිටින ජනාධිපතිවරයා ඝාතනය කරන්න, ඒ වගේම බන්ධනාගාර ප්‍රධානීන් ඝාතනය කරන්න ඊයේ තොරතුරු වාර්තා කර තිබුණා ජාතික පුවත්පත් කිහිපයක්ම. අද එහි දිගුවක් තිබෙනවා මේ විදිහට අරුණ පුවත්පතයි ඒ තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපරාධ කල්ලි බන්ධනාගාර බස්වලට ඉවල්ලති ප්‍රහාරයක් ගැන බුද්ධ්‍යංශයෙන් අනතුරු දරුණු ගණයේ අපරාධකරුවන් ජාවාරම්කරුවන් රැගෙන යන බන්ධනාගාර බස්රථවලට අපරාධ කල්ලි වලින් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් ඇතැයි බුද්ධ්‍යංශ අනතුරු අඟවා ඇත. බන්ධනාගාර ගතව සිටින අපරාධකරුවන්ගේ කල්ලිවල බලය පෙන්වීමට මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහයක් ඇතැයි බුද්ධ්‍යංශ පවසා තිබේ කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඒ කියන්නේ යාලා උත්සාහ කරනවා අපි ඇතුළේ හිටියත් බැඩ්ඩෝ තමයි අපේ වැඩ බලා ගන්න පුළුවන් වගේ එහෙම එකක් පෙන්වන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි දැන් තියෙන තත්ත්වයේ හැටියට එහෙම වැඩ පෙන්වන එක තරම් ලේසි වෙන තත්ත්වයක් නෑ. මොකද අද පුවත්පත් කිහිපයක්ම තොරතුරු වාර්තා කර තිබුණා. තවත් පාතාල කල්ලි ප්‍රබලයින් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගත්ත පුවත දිවයින පුවත්පත ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ මේ විදිහට. ඌරුජුවාගේ සහ සමයන්ගේ පාතාල ගෝලයෝ 7ක් දැලේ. පාතාල ප්‍රබලෙන් වන ඌරුජුවාගේ සහ සමයන්ගේ සමීපතම ගෝලයෙන් 7 දෙනෙකු ඊයේ
රණාල සහ නවගම පොලිස් වසමේ ස්ථාන කිහිපයකදී අත්අඩංගුවට ගෙන ඇති කියලා දිවෙන පුවත් තොරතුරු වාර්තා කරනවා. අපි යනවා ඩේලි මිරර් පුවත්පතට. ඩේලි මිරර් පුවත්පතේ මේ වාර්තාව ගෙනෙන්නේ විශේෂයෙන්ම මේ බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් විශේෂයෙන් කොස්ගොඩ තාරක සහ රැඳවියන් කීප දෙනෙකු චෝදනා එල්ල කර ඔවුන් බියවැද්දීමට උත්සාහ කරා බන්ධනාගාර නිලධාරීන් ඒ වගේම ජනාධිපතිතුමන්ගේ ජීවිතයට ඒ වගේම ආරක්ෂක ලේකම්තුමන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල කිරීමට මේ අපිට පුළුවන් කියලා ඔවුන් කියන්නට උත්සාහ කරා. මේ සිදුවීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා ජනාධිපතිතුමන්ගේ ජීවිතයේ ආරක්ෂාව සම්බන්ධව. That complaint filed with CID on threat to President's life. The Commissioner General of Prisons has filed a complaint to the Criminal Investigations Department on threat to the lives of President Gotabaya Rajapaksa and Secretary of Defence Major General Kamal Gunaratne, and it was filed based on the information revealed during the interrogation of Koskoda Tharaka at the Boosa prison in Gaul කියලා යද Daily Mirror වාර්තා කරන්නේ. අරුණ පුවත්පත මෙවැනි තොරතුරක් වාර්තා කරනවා. බත් පාන් අස්සේ සැඟවී බූස්සට පිහියක් යයි. බූස බන්ධනාගාරයේ රැඳවුවෙකුට ලබා දීම සඳහා අඟල් 6ක පමණ දිග පිහියක් බත් සහ පාන් සමග දමන ලද භාජනයක සංගවා රැගෙන යාමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා කියලා. ඒ අතර මේ සම්බන්ධයෙන් තුෂාර උපුල්දෙනිය මහතා බන්ධනාගාර කොමසාරිස්තුමන් මේ වගේ අදහසක් දක්වන්නේ අද පුවත්පත ඒ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබුණා. දැන් බත් පිඟානේ පාන් එකේ හැංගිලා කොහොමද මේ පිහිය ගියේ? බූස්ස කෑම පිඟානෙන් හමු වූ බව කියන පිහිය බන්ධනාගාරයේ සතු පාන් කපන පිහියක්. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහත්මයා කරන ප්‍රකාශය දැන් බන්ධනාගාරයේ සතුව තියෙන බන්ධනාගාර කුස්සියේ තියෙන පාන් කපන පිහි කොහොමද මේ විදිහට හිරකාරයෝ ගාවට යන්නේ කියන එකයි අපිට දැනගන්න අවශ්‍යතාවය තියෙන්නේ. මොකද බන්ධනාගාරයේ තියෙන පිහියක්ද කොහේ තියෙන පිහියක්ද කියන එක නෙමෙයි වැදගත්කම තියෙන්නේ. කොහොම හරි වැරදීමකින් හරි ගියා නම් ඒක නමුත් ව්‍යර්ථ වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් නම් අපිට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. දිවයින පුවත්පතට අපි අවධානය යොමු කරන්නේ මේ බූස්ස කඳවුර පිළිබඳව දැඩි ලෙස වැඩි දෙනෙක්ගේ අවධානයක් යොමු වෙන්නේ පාතාලයේ කෙරුම ගොඩක් ඉන්නේ බූස්සේ හින්දා. ආරක්ෂක ලේකම්තුමන් හිටිය ගමන් ඒ පිළිබඳව ඒ බූස්ස කඳවුර විමර්ශනය කරන්න ගියා. මේ බන්ධනාගාරය විමර්ශනය කරන්න. ඒ අතර දිවෙන තොරතුරු වාර්තා කරන දිනමින වාර්තා කරනවා මෙන්න මේ විදිහේ තොරතුරක්. බූස්සට තවත් මහා පාතාලයෙන් කීප දෙනෙක්ම මාරු කරන ලද පුවත තමයි වාර්තා කරන්නේ දිනමින පුවත්පත. ඒ සමගින් අපි විරාමයක් ලබා ගන්නවා. යලිත ආයිබෝන් සුබ දවසක් සමගින් අපි කලින් තොරතුරු වාර්තා කරා ඔබට මහා පාතාලයෙන් තවත් සිව් දිනක බූස්සට මාරු කරයි කියලා ලංකාදීපයයි ඒ තොරතුරු වාර්තා කර තිබෙන්නේ. බන්ධනාගාර කීපයක රඳවා සිටි විශේෂ ගණී රැඳවියන් සිව් දිනක් තමයි මේ විදිහට බූස්සට මාරු කර යවා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස ඉවත් වෙන්නේ මේ නායකත්ව අර්බුදයත් එක්ක ඇතිවෙච්ච ගැටලු සහ එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම මැතිවරණවල ලැබපු පරාජය කියන කාරණාවත් එක්ක නායකත්වය වෙනස් නොවීම කියන එක. දැන් යලි ඒ කාරණාව මතුවෙනවද කියලා හිතනවා මේ නවීන් දිසානායක මහතා කරන ප්‍රකාශයත් එක්ක. එචාප නායකත්වයට හොඳම සුදුස්සා මමයි නවීන් දිසානායක. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවත් එහි නායකත්වයට තමා ඉහළින්ම සුදුසු බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසිය කියලා ලංකාදීපේ තොරතුරු වාර්තා කරද්දී ලංකාදීපේම වාර්තා කරනවා නවීන් දිසානායක මහත්මයාගේ සොහොයුරා විච්ච මයන්ත දිසානායක මහත්මයා සමගි ජන බලවේගයයි නියෝජනය කරන්නේ. ඔහු කියනවා මෙහෙම කතාවක්. නවීන්ගේ කතාවෙන් පේන්නේ ඔහුටත් රනිල් එපා වී ඇති බවයි මයන්ත දිසානායක. එජාපයට අලුත් නායකත්වයක් ඕනෑයයි නවීන් දිසානායක මහතා කළ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පක්ෂය බේරා ගැනීමට ඔහුටත් උවමනාවක් සහ කැක්කුමක් ඇති බවයයි මයන්ත දිසානායක කොළඹදී පැවසීය කියලා ලංකාදීපය තොරතුරු වාර්තා කරනවා. අපි ලංකාදීපයට අවධානය යොමු කරනවා එජාපයේ 99ක් පක්ෂයෙන් නිරපීම මද්දුව බණ්ඩාරගේ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි 25000ක නඩු ගාස්තුත් ගෙවන්න වෙයි කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන මේ සමගි ජන බලවේගයේ ලේකම්තුමා රංජිත් මද්දුව බණ්ඩාර මහත්මයා යනවා 99 දෙනෙක්ගේ පක්ෂය තහනම් කරා. ඒක වැරදි වැඩක්. එහෙම නැත්නම් ඒක තහනම් කරන්න ප්‍රතික්ෂේප කරා. හැබැයි ඔහුගේ පැමිණිල්ලම ප්‍රතික්ෂේප කළ බව තමයි ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. Daily News පුවත්පතේ අද මේ මැතිවරණය සම්බන්ධව පැමිණිලි දැනට 4100ක් ලැබී තිබෙන බවට වාර්තා කරන over 4100 election violation complaints so far and විශේෂයෙන්ම ඉරිදා දිනේ සිට ඉරිදා පස්වරු 4 සිට සඳුදා පස්වරු 4 දක්වා පැමිණිලි ගෙවුණු 24 තුළ පැමිණිලි 133ක් ලැබී තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම Daily News පුවත්පතේ MPs must not shirk their responsibilities says Ranil Wickremesinghe that parliament members not
developing their respective electorates when the government has allocated funds indicates their incompetence. Ranil Wickremesinghe මහතා එහෙම ප්‍රකාශ කරද්දී SLPP not ready to form national government. Minister Ranatunga, UNP SLP not popular in Kalutara, says Ajit Pereira, and President must reveal stand on MCC agreement, says the National People's Power ජාතික ජන බලවේගයේ විසින් ප්‍රකාශ කරනවා මේ MCC සම්බන්ධව ජනාධිපතිතුමන්ගේ මත ඉදිරිපත් කිරීමට අවශ්‍යයි කියලා. මේ Daily News පුවත්පතේ වාර්තාව. ඊළඟට අපි Daily Mirror පුවත්පතේ තියෙනවා තවත් විශේෂ වාර්තාවක්. මැතිවරණ කොමිසම විසින් නිවේදනය කරනවා ආගමික ස්ථානවල දේශපාලන රැස්වීම් පවත්වන්නට එපාය කියලා that don't hold rallies at places of religious worship. අර්ණ පුවත්පත කළුදිය පුකුණ හෝටලයක් කරන්න හිටපු ඇමති බලපෑම් කළා හඬපටත් මා සතුයි කළුදිය පොකුණ හෝටලයක් කරන්න පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට බලපෑම් කර තිබෙන්නේ හිටපු සංස්කෘතික අමාත්‍යවරයා ඉකුත් රජයේ සංස්කෘතික විෂය භාර ඇමතිවරයා තමන්ට රාජකාරීමේ වශයෙන් විශාල බලපෑම් එල්ල කළ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙන්ඩ්‍රා දිසානායක පැවසුවේ කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා මේ ඔහු පැවති මාධ්‍ය සාකච්ඡාවකදී තමයි ඒ තොරතුරු අනාවරණය කළේ තමන්ට කොහොමද පහුගිය ආණ්ඩු කාලේ විවිධ රාජකාරී සඳහා බලපෑම් එල්ල වුණේ පහුගිය කිසිම ආණ්ඩුවකින් එල්ල වෙච්ච නොවිච්ච ආකාරයේ බලපෑම් තමන්ට පහුගිය ආණ්ඩුවෙන් එල්ල වෙච්ච බව තමයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ. අතර ලංකාදීපේ වාර්තා කරන තොරතුරකට යනවා අපි නිතර පුවත්පත් මවන මැතිවරණ කොමිසමේ සමාජිකයෙක් සම්බන්ධයෙන් මේ රත්නජීවන් හූල් බිරිඳ ඇතුළු 4කට හෙට උසාවියෙන් නැයි සිතාසි අධිකරණ නියෝගයක් වැරදි ලෙස ප්‍රවෘත්ති ප්‍රකාශයක සඳහන් කිරීමෙන් අධිකරණයට අපහාස කරනු ලැබයි කියන සිද්ධියකට අදාළව මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඔහුගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුට අධිකරණය හමුවේ හෙට පෙනී සිටින ලෙස නියම කර තිබෙනවායි කියලා ලංකාදීපේ තොරතුරු වාර්තා කරනවා. ඒ අතර මව්බිම වාර්තා කරනවා මෙවැනි තොරතුරක් මේ මහනුවර සිදුවෙච්ච සිදුවීමක් දනදා මාලිගාවට ජනපති මන්දිරයට ඩ්‍රෝන යවූ යුක්‍රේනුව අල්ලයි නයිට් විෂන් සහිත අධිතාක්ෂණික කැමරාවක් ලංකාවට ආවේ ගිය අවුරුද්දේ වීසා පාස්පෝර්ට් පවා නැහැ නවතන්නේ තවත් ඩ්‍රෝන කැමරා එකක්. දැන් ඇයි මෙයා මේ ඩ්‍රෝන කැමරා යවලා මේ පෙරහැර තියෙන කාල සීමාවක මේ වගේ පටිගත කිරීම කරේ කියන එක පිළිබඳව විමර්ශනය කරන්න සහ මේක අධිආරක්ෂිත කලාපයක් විදිහට නම් කරලා තියෙන්නේ. දැන් අපි අවධානය යොමු කරමු COVID-19 සම්බන්ධ වර්තමාන ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය ගැන පුවත්පත් වාර්තා කරන තොරතුරු බලන්නට Daily Mirror පුවත්පත self quarantine immediately if suffering from cold cough and fever සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කරන ඔබට කැස්ස ඒ වගේම උණ සහ හෙම්බිරිස්සා එහෙම නැත්නම් සෙම්ප්‍රතිශ්‍යාව ආශ්‍රිත රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ වගේම හිසේ කැක්කුම මේ වගේ රෝග ලක්ෂණ පහළ වෙනවා නම් ඒ අවස්ථාවේම ස්වයං නිරෝධයන්ට යොමු වෙන්න කියලා bid to detect more hidden COVID-19 clusters. New cases are also now on the decline. තවත් තොරතුරක් අද Daily Mirror වාර්තා කරද්දී teacher tests positive 152 including students quarantined. ගම්පහ ප්‍රදේශයේ භෞතික විද්‍යා ගුරුවරයෙක්ට කොරෝනා රෝගය වැළඳී තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ සම්බන්ධව අද Daily Mirror වාර්තා කරන්නේ මේ විදිහට. අපි ඉංග්‍රීසි පුවත්පත් කීපයක් තිබියදී අපි යනවා සිංහල පුවත්පතට අවධානය යොමු කරන්න. අද පුවත්පත නාවික හමුදා පොකුර නිමයි ලංකාවේ තිබ්බ ලොකුම පොකුර විදිහට නම් කරපු පොකුර කොරෝනා වලට අදාළව නාවික හමුදා පොකුර නිමයි කියලා අද පුවත්පත් තොරතුරු වාර්තා කරද්දී ඊට පස්සේ අපි යනවා අද පුවත්පතේම COVID-19 වෛරසයේ බලපෑම ලංකාවට 2730ක් සහ මරණ 11ක් ඒ වගේම පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2048ක් ලෝකයේ තත්ත්වය 14 ලක්ෂ 1,46,64,059ක් 6,09,279 මරණ ඒ වගේ 87,48,94 පූර්ණ සුවය ලැබූ බව තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඒ වගේම සෞභාග්‍ය COVID-19 අරමුදල පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. දිනමින සෞභාග්‍ය COVID-19 පුනරුද ණය යෝජනා ක්‍රමයෙන් මිලියන 71,000ක ණය අනුමත වෙලා නියෝජ්‍ය මහ බැංකු අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා කරන ප්‍රකාශයත් දිනමින පුවත්පත ඔබට දක්වා තිබෙනවා. අපි යනවා කාටුන් බලන්න බොහොම ඉක්මනින්. අපි දිනමින පුවත්පතේ කාටුනේ වරකාගේ සිතුවම මං හොරුන්ට ඇමතිකම් දෙන්නේ නැහැ කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කියද්දී අනුර කුමාර දිසානායක මහත්මයා හොරකම් කරන්නේ ඇමතිකම ගත්තාට පස්සේ සහෝදරයා කියලා සජිත් ප්‍රේමදාස මහත්මයාට කියනවා. අපි යනවා දිවයින පුවත්පතේ Facebook කාටුනේට ඒ වාර්තා කරන්නේ මේ විදිහට ජයන්ත වික්‍රමසිංහ සජිත් කියනවා යාගේ ඇමති මණ්ඩලයට හොරු ගන්නේ නැහැ කියලා. පට්ටම ගත්තට පස්සේනේ බං හොරු වෙන්නේ කියලා තමයි Facebook කියන්නේ. ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ නවීන්ටත් හිතිලා නායකකම ගන්න. රවි මීයට අත තිබ්බේ අතලෙව කන්න නෙවෙයි කියලා පංකජ කියනවා සරදමේ. අපි හුරේරාඩගේ යනවා කාටුනේට අරුණ පුවත්පතේ සජිත් රනිල් දෙන්නගම ප්‍රතිපත්ති ප්‍රකාශය ඇවිල්ලා. තෙලෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා කියලා තමයි හුරේරා කියන්නේ. අපි මව්බිම පුවත්පතේ කාටුන වලින් අවසන් කරන සූදානම් මර්සිපාල කාටුනය මේ මව්බිම පුවත්පතේ වාර්තා කරන්නේ MD වීරරත්නගේ කාටුනය. අනුර කුමාර කියනවා ඡන්දෙන් ඡන්දෙට තීන්දුව ගන්න පුරුදු වෙන්නලු. ඔව් ඉතින් ඡන්දෙන් ඡන්දෙට ලකුණ වෙනස් වෙනවනේ කියලා තමයි මර්සිපාල කියන්නේ. එහෙමනම් අදට
කාටුම් තොරතුරුත් එක්ක අපි පත්තර නිමා කරන්න සූදානම් වෙන්නේ. අපි ඔබට ආරාධනා කරනවා බිනකට එක්වන්න පාර්ලිමේන්තු ගේට් වැඩසටහන සමගින්. ඔබට ජයග්‍රහයි සුබ දවසක් හෙට දවසට හමු වෙමු. දවසේ පත්තරත් එක්ක. අයිබෝවන්.